සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝටම සංනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි ඔබ අප කවුරුත් මේ ආකාරයෙන් සැදී පැහැදී සිටින්නේ. සුපින්තුනි, අද දින අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ කුඹක ශ්‍රී වජිරඥාන ධර්මනිකේතනයේ අනුශාසක මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේව සාදුකාරයක් නංවා දෙපා නැමෙද පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. සුපින්තුනි, අද දින මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී ප්‍රේමා කුලරත්න ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් පින්වත් දායක පිරිස අරමුණ සඳහන් කරගෙන තිබෙනවා. රුවන්වැල්ල ගෝනගල හාපිටිගම පදිංචිව සිට අභාව ප්‍රාප්ත වී අද දිනට වසර 2ක් ගත වීම නිමිත්තෙන් කේ.ඒ. කුලරත්න දයාපර ස්වාමිපුරුෂයාගේ පියාගේ සුදු සීයාට පින් අනුමෝදන් කිරීම අප නමින් මේ පියතුලව ගියා වූ සියලු දෙනාටම ඥාතිහිත මිත්‍රාදීන්ට මව පියා සහෝදර සහෝදරියන්ටත් ගරුතුමන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීම සුජීවත්ව සිටින දරුමුණුපුරන් සහෝදර සහෝදරයන් ආදී ඥාතිහිත මිත්‍රාදීන්ට ගරුතුමන්ටත් මේ උතුම් පුණ්‍ය කර්මයේ ජීවිත ගමනට ආශිර්වාදයක්ම වේවායි ප්‍රාර්ථනා කිරීම කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා, සියලු ලෝකවාසීන් උදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීම රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවා රැ වෙහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවවිරු සියලු දෙනාට ආශිර්වාද කිරීම කොරෝනා රෝගයෙන් මියගිය ලංකාවාසී ලෝවාසී සියලු දෙනාට සහ රටදැය වෙනුවෙන් දිවි පිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම දිදුල මධ්‍යජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද නම කියනට අවසරයි මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේටත් දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවනින්ම සැනසේවා යන ඒකායන ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමින් අද දවසේ මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා සදහවත් පිරිස දායකත්වයේ දරනවා. එසේනම් සුපින්නතුනි, ශ්‍රද්ධා ශාන්තිය කෞලුපයන් පත් විවර කරගනිමින් අද දවසේ මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා අප සූදානම් වෙමු. පින්වත් දේශකයන්න් වහන්සේට මෙතෙන් පටන් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිකෝ ආනන්ද තානි පංච භික්ඛු සතානි ගවේසි පමුඛානි උත්තරුත්තරින් පනීත පනීතං වායමමානා අනුත්තරං විමුක්ති සුඛං සච්ඡාකංසු තස්මාතිහ ආනන්ද එවං සික්ඛිතබ්බං උත්තරුත්තරින් පනීත පනීතං වායමමානා අනුත්තරං විමුක්ති සුඛං සච්චි කරිස්සාමාති එවං හිවෝ ආනන්ද
සික්හි තබ්බන්ති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දිදුල රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන සජීවී ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රේමා කුලරත්න මහත්මිය ඇතුළු දූදරු පිරිස ඒකරාශී වෙලා මීට වසර 2කට පමණ පෙර ආතුව රුවන්වැල්ල ගෝනගල හාපිටිගම පදිංචිව ඉඳලා පරලෝ සැපත් ජී.කේ.ඒ. කුලරත්න ආදරණීය ස්වාමි පුරුෂයාණන්, ආදරණීය පියාණන්, එවැගේම ආදරණීය සුදුසීයා සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ ඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යම්කිසි කෙනෙක් අපි අතරේ ඉඳලා පරලෝ සැපත් වුණා නම් ඒ කෙනා වෙනුවෙන් සුජීවත්ව ඉන්න අය හැටියට කරන්න පුළුවන් වටිනාම කළගුණ සැලකීමේ පින්කම තමයි, යුතුයකම තමයි මෙලෙසින් පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. තමන් නමින් මියගිය ඥාතීන් අපින් පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ ඇත්තන්ට සුවපත්භාවය ළඟා කිරීම සඳහා අපි පින් අනුමෝදනාව කළ යුතුයි. මියගිය ඥාතීන්ට පින් දෙනකොට මේ භවයේ විතරක් මියගිය අයට විතරක් නෙවෙයි, මේ සංසාර ගමන තුල අපට අම්මා වෙච්ච, ඥාති වෙච්ච, පියවරු වෙච්ච, සහෝදර සහෝදරියෝ වෙච්ච ඕන තරම් පිරිස් අපෙන් පින් බලාපොරොත්තුවෙන් ඇති. ඒ හැමෝම සිහිපත් කරගෙන අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. ඒක අපේ යුතුයකම. එහෙම පින් අනුමෝදන් කරනකොට පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් මෙපින් අනුමෝදන් වෙලා සුගතිගාමී වෙනවා. සුගතිගාමී වන ඒ ඥාතීන් තමන්ට පින් අනුමෝදන් කළ දූ පුතුන් ඥාති හිතයිශීන් සිහිපත් කරලා චිරං ජීවන්තු නෝ ඥාති යේසං හේතු ලබාමසේ. අපේ දූ පුතුන් නිසා, අපේ ඥාති හිතයිශීන් නිසා අපට පින් ලැබුණා. ඒ නිසා අපි සුවපත් භාවයට පත් වුණා. අපව සුවපත් කළ අපේ දූ පුතුන් ඥාති හිතයිශීන් බොහෝ කාලයක් සුවසේ ජීවත් වේවා කියලා ආශිර්වාද පතන බව බුදුහාමුදුරු පෙන්වනවා. එහෙම බලනකොට මියගිය ඥාතීන් සනසන්න පුළුවන්, ඒ ඥාතීන්ගේ ආශිර්වාදය ලබන්න පුළුවන් වටිනා පින්කම. තවත් පැත්තකින් කල්පනා කරනකොට ධර්මය ශ්‍රවණය කිරීම සීල සමාධි ප්‍රඥා වර්ධනය වීම සඳහා හේතු වන කාරණයක්. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ කාල සීමාව ගැන කල්පනා කළොත් සීලය ශක්තිමත් වෙනවා. සීලය කියලා කියන්නේ කය සහ වචනයෙහි ඇතිවන සංවරකම. හොඳට ධර්මානුශාසනාවක් මුල ඉඳලා අග දක්වාම ශ්‍රවණය කරනවා නම් ඒ කෙනාගේ කය සංවරයි, වචනයත් සංවරයි. ඒ නිසා සීලය ශක්තිමත් වෙනවා. ඒ වගේම සමාධිය වැඩෙනවා. සමාධිය කියලා කියන්නේ හිත එක අරමුණක පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව. මේත් අහලා තියෙනවා සති සහ සමාධි කියලා වචන දෙකක්. සති කියන්නේ සිහිය පිහිටුවීම, ඇති කරගන්න සිහිය.
සමාධිය කියලා කියන්නේ ඒ අරමුණ තුල සිත පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව. එතකොට ඔය සති සහ සමාධි පිළිබඳව කල්පනා කරනකොට නිතර ධර්මානුශාසනා ශ්‍රවණය කරන උදවිය හැටියට ඔයත් අහලා ඇති සම්මා සති සම්මා සමාධි වගේම මිච්ඡා සති මිච්ඡා සමාධි කියලා තියෙනවා. සම්මා සති සම්මා සමාධිය කියලා කියන්නේ හොඳ අරමුණක සිත පිහිටුවීම සහ සිත පවත්වාගෙන යාම. හොඳ අරමුණක කියලා කිව්වහම නිවන සලසා ගැනීම පිණිස හේතු වන අරමුණක. ඒ වගේම මිච්ඡා සති මිච්ඡා සමාධි කියලා කියනකොට නිවන පිණිස හේතු නොවන ක්ලේශයන් වර්ධනය වෙන්න හේතු වන අරමුණක සිත පිහිටුවීම සහ සිත පවත්වාගෙන යාම. මේ කාරණා ගැන මේ ඇත්තෝ හොඳට දන්නවා. අත්දැකීමුත් ඇති. එතකොට ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මුල සිට අග දක්වාම ධර්මය තුල සිත පිහිටනවා කියන එකයි. හොඳට ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා නම් මුල ඉඳලා අග දක්වාම තමන්ගේ සිත යොමු කොට මනාව ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා නම් ඒ කෙනාගේ සිත තුළ සම්මා සමාධිය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ප්‍රඥාව ඉස්මතු වෙනවා. ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. ආලවක සූත්‍රය වගේ සූත්‍රවල අපි අහලා තියෙනවා. කතහන්සු ලබතේ පඤ්ඤා. කොහොමද ප්‍රඥාව ලබන්නේ? ධර්මය ඇසීමෙන්. එතකොට ධර්මානුශාසනා ශ්‍රවණය කරන තරමට අපට කෙලෙස් වල තිබෙන භයානකකම හඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. සිත කොයි විදියටද පවත්වාගත යුත්තේ කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හිත තුල ගොඩනගෙන හොඳ අරමුණු, හොඳ සිතිවිලි සහ නරක සිතිවිලි වෙන් කරලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ තුලින් Tamanට කෙලෙස් අඳුර නසන්න, කෙලෙස් පාලනය කරන්න, යටපත් කරන්න, තුනී කරන්න පුළුවන්කම ලැබෙනවා. කෙලෙස් යටපත් වෙනකොට, තුනී වෙනකොට ඉස්මතු වෙන්නේ ප්‍රඥාවයි. ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන කාල සීමාවේ ප්‍රඥා ලෝකය හිත තුල විහිදෙනවා. ඒ ප්‍රඥා ලෝකයේ සිත තුල විහිදෙන නිසා කෙලෙස් අඳුර යටපත් වෙනවා. එතකොට ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කරන්න හේතුවක්. එතකොට මෙබඳු ධර්ම දානමය පින්කම් තුලින් ධර්මයේ ශ්‍රවණය කරන්න උවමනාවෙන් පසුවන රටවැසි ලෝවැසි බොහෝ පිරිසකගේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කරන්න, හිත පිරිසිදු කරන්න ලොකු උපකාරයක් සලස්වනවා. එයම Tamanට ධර්මාවබෝධය ලබන්න හේතුවක් බවට පත් වෙනවා. අපි සංසාර ගමනේ විවිධ භවවල ඉපදෙමින් විවිධ දේවල් පුරුදු පුහුණු කරමින් හැසිරෙනවා. මේ සංසාර ගමනේ අපි වැඩිපුරම පුරුදු වෙලා තියෙන්නේ තදින් අල්ලගන්න, කෙලෙස් පෝෂණය කරන්න. විවිධ හේතුන් නිසා විවිධ දේවල් ඉටු කර ගැනීමේ අරමුණින් බොහෝ දේවල් වල බැඳෙන ස්වභාවය වැඩි. දැන් මේ භවයේ වුණත් බලන්න අපි කී තැනකට බැඳිලාද? මොනතරම් දේවල් මගේ කරගන්න උත්සාහයක යෙදිලා තියනවද, යෙදෙනවද? එන්නම බැඳීම් තව තවත් වැඩි කරගෙන යනවා. මේ ක්ලේශයන් පෝෂණය කර යනවා. රාගය වර්ධනය කරන දේවල්, ද්වේෂය, මදය, මෝහය ආදී මේ කිලිටි සිතිවිලි වැඩෙන්න හේතු වන දේවල් පිටුපස තමයි බොහෝ විට අපි ලුහු බඳින්නේ. ඒවා නිතර කරනකොට, ඒවා පිටුපස හඹා යනකොට
මේ ක්ලේශයන් පෝෂණය වීම තව තවත් සසර ගමන තුල රැඳී සිටින්න එය හේතුවක් බවට පත් වෙනවා. එතකොට අපි අනාදිමත් කාලයක ඉඳලා බැඳීම් තද කරගන්න පුරුදු වුණා මිසක් ලිහිල් කරන්න පුරුදු වෙලා නැහැ. අල්ලගන්න පුරුදු වුණා මිසක් අත්හරින්න පුරුදු වෙලා නැහැ. කෙලෙස් වලට අනුව දිව්ව මිසක් කෙලෙස් වලට විරුද්ධව යන්න උත්සාහ කරලා නැහැ. අන්න ඒ නිසා තමයි අපි තවමත් මේ සංසාර ගමන තුල රැඳී සිටින්නේ. යම්කිසි කෙනෙකුට නිවන සලසා ගන්නට අවශ්‍යයි නම් ධර්මාවබෝධය ලබන්න නම් ඒකේනා යම්කිසි අවස්ථාවක ඉඳලා මේ යථාර්ථය තේරුම් ගන්න උනන්දු වෙන්න ඕන. ජීවිතේ පරිවර්තනයක් ඇති කර ගන්න ඕන. දැන් තේර ගාථා පරිශීලනය කරනකොට තේරී ගාථා පරිශීලනය කරනකොට අපිට ඊටාම හොඳින් පැහැදිලි වෙනවා ඒ රහත් තෙරණින් වහන්සේලා ඒ වගේම රහතන් වහන්සේලා ඒ තත්වයට පත්වෙන්න සසර ගමන තුල පුරුදු පුහුණු කරපු දේවල් අත්හැරීම පුරුදු කරපු විදිය සමහරකට සුළුවෙන් අත්හැර ගිහිල්ලා තමයි මේ සියලු දේ අත්හැරීම දක්වා ශක්තිය ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට යම්කිසි අවස්ථාවක ඉඳලා මේ නිර්වාණය සලසා ගැනීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු යා යුතු ගමන් මාර්ගයට බැසගන්න උනන්දු වෙන්න ඕන. ඒ සඳහා හොඳම අවස්ථාවක් තමයි මේ අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක අපි මොකද කරන්න ඕන? දානය පුරුදු පුහුණු කරන්න ඕන. නිවන පිණිස හේතු වන චර්යාවන් ප්‍රගුණ කරන්න ඕන. සීලය ශක්තිමත් කරගන්න ඕන. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ ශ්‍රවණය කරන ධර්මය ධාරණය කරගන්න ඕන. ධාරණය කරගත්තු දහමට අනුව හැසිරෙන්න ඕන. අපි මේ දන්න ටික භාවිතයට ගන්නවා නම් පුරුදු පුහුණු කිරීම කියන තැනට එනවා නම් ප්‍රායෝගිකව එය භාවිතයට ගැනීම ශක්තිමත්ව කරනවා නම් අපට ධර්මාවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපට වෙලා තියෙන්නේ නොදන්නකම නෙවෙයි දන්නවා. දන්න දේ අවබෝධයක් බවට පරිවර්තනය කරගන්න වීරවන්ත වෙන්නේ නැහැ. ඔය බොහොම වටින වචන තමයි භාවිතා බහුලී කතා. දෙයක් දැනගත්තට මදි ඒ දැනගත්ත දේ භාවිතයට ගන්න ඕන, බහුල කොට වඩන්න ඕන. ඒ තුලින් තමයි අවබෝධය කියන එක ඇති වෙන්නේ. ඒ අවබෝධය කියන එක ඇති වෙන්න නම් ඒ පුරුදු පුහුණු වීම, ඒ මග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නිසා නිතර ධර්මයේ ශ්‍රවණය කරනකොට අපට නිවන සලසා ගැනීම සඳහා ඒක ශක්තියක් බවට පත් වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන ගවේසී කියන සූත්‍රය. මේ සූත්‍රය තුල බොහොම වටින කාරණාවක් ඉස්මතු වෙනවා. එක පැත්තකින් මේ සමාජ පරිසරය දෙස බලනකොට අපිට තේරෙන දෙයක් තමයි නොයා යුතු තරංගයක, නොයදිය යුතු තරංගයක මේ ලෝකෙ මිනිස්සු යෙදිලා ඉන්නවා. මොන වගේ තරංගයක්ද? විවිධ ලාභයන් පිළිබඳව අනේකාහා සංසන්දනය කරමින් ඒ කෙනාට මෙන්න මේ වගේ වාහනයක් තියෙන්නේ, මම ඊටත් වඩා හොඳ වාහනයක් ගන්න ඕන කියලා යම්කිසි තරංගයකට, ඒ තරංගය මේ වෙනකොට අපිට ඊටාම පීඩාකාරී ලෙස දැනෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඔවුනොවුන් පරාජයට පත් කරමින් ඉදිරියට ඇදෙන්නේ. ඒක තමයි මේ ලෝකෙ මිනිස්සු දියුණුව හැටියට සලකන්නේ. අර කෙනාට මෙහෙම ගයක් තියෙන්නේ, මං ඊට වඩා ගයක් හදා ගන්න ඕන. ඒ කෙනාගේ ඉඩමේ පර්චස් තියෙන්නේ මෙච්චරයි, මං ඊට වඩා කර ගන්න ඕන.
ඒ කෙනා ඉගෙන ගන්න මෙහෙමයි මං ඊට වඩා යන්න ඕන. එතකොට ඒ තරංගයේ වාසි සහ අවාසි කියලා දෙපැත්තක් තියෙනවා. දැන් එක පැත්තකින් මේ සමාජ පරිසරය තුල අසහනකාරී ස්වභාවයක්, පීඩාකාරී ස්වභාවයක් මතුවෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔවුනොවුන් අතරේ ඇති කරගත්ත මේ තරංගය. ඒ තරංගයට දැන් වැටිලා තියෙන්නේ මේ තරංගයෙන් තම තමන් ජයග්‍රහණය කරන්න මහන්සි ගන්නව මිසක්ක තේරුම් ගන්න උත්සාහ කරන බවක් පේන්නේ නැහැ. හැබැයි මේ තරංගයේ වටිනා පැතිකඩක් දැන් අපි මේ වැඩිපුරම මේ සමාජයේ මිනිස්සු තරඟ කරන්නේ තමන්ට විවිධ ලෞකික සම්පත් ලබා ගැනීම සඳහා. මේ සූත්‍ර දේශනාවේදී පෙන්නනවා ලෝකෝත්තර දියුණුව සලහසා ගැනීම සඳහා සිදු කරගත් යම්කිසි තරඟයක්. ගවේෂී සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ අග්‍රපස්ථායක තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සමග කොසල් රටේ දීර්ඝ මාර්ගයකට වැඩම කරන්න පටන් ගත්තා. මේ මග වැඩම කරන අතරතුර බුදුරජාණන් වහන්සේටත් ඒ වගේම ආනන්ද තෙරුන් වහන්සේටත් එක්තරා තැනකදී මහා සල් වනයක් දකින්න හම්බුණා. මෙන්න මේ සල් වනයේට ඇතුළු වුණාට පස්සේ එක තැනක් දැකලා බුදුරජාණන් වහන්සේ මද සිනහාවක් පහළ කළා. ආනන්ද හාමුදුරුවොත් වැඩ හිටියා. ඒ වෙලාවේ ඒ මහා සල් වනයේ එක්තරා තැනක් දැකලා මද සිනහාවක් පහළ කළා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ හේතුවක් නැතුව අර්ථයක් නැතුව මද සිනහාවක් පහළ කරන්නේ නැහැ. මද සිනහාවක් පහළ කළා නම් ඒ තුල ලොකු අර්ථයක් ගැබ් වෙලා තිබුණා. ආනන්ද තෙරුන් වහන්සේ දැක්ක බුදුරජාණන් වහන්සේ මද සිනහාවක් පහළ කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා කෝනුකෝ හේතුකෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතු කම්මාය න අකාරණේන තථාගතා සිතං පාතු කරොන්ති. බුදුරජාණන් වහන්සේ මද සිනහාවක් පහළ කළා. බුදු කෙනෙක් හේතුවක් නැතුව කාරණයක් නැතුව සිනහාවක් පහළ කරන්නේ නැහැ. විමසිය යුතුයි බුදුරජාණන් වහන්සේගෙන් මද සිනා පහළ කරන්නට හේතුව. ඉතින් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසනවා බුදුරජාණන් වහන්සේ මද සිනහාවක් පහළ කළේ කුමන හේතුවක් නිසාද? බුදු කෙනෙක් හේතුවක් නැතුව මද සිනහාවක් පහළ කරන්නේ නැහැ. කුමක් හෝ හේතුවක් නිසායි මද සිනහාවක් පහළ කරන්නේ. මද සිනහාව පහළ කරන්නට හේතුව කුමක්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට පැහැදිලි කරනවා අතීත පුවතක්. ඒ මහසල් වනයේහි අතීතයේ සිදුවෙච්ච ප්‍රවෘත්තියක් පිළිබඳව ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ කතාව දිවෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ ආනන්ද මේ ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක්. සැප සම්පත් වලින් ශක්තිමත් වූ ප්‍රදේශයක්. මොන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ. මේ ප්‍රදේශයේ ගවේෂී කියලා මිනිස්සෙක් හිටියා. මේ සූත්‍රේ නමටත් ගවේෂී සූත්‍රය කියලා ලැබිලා තියෙන්නේ, යෙදිලා තියෙන්නේ ඒ පුද්ගලයා නිසා. ගවේෂී කියලා මිනිස්සෙක් හිටියා. මේ මිනිස්සයාට හිටියා එකට හැසිරෙන 500ක් යාළුවෝ මිත්‍රයෝ.
ඒ 500ටම ප්‍රධානත්වය අරගෙන හිටියේ මේ ගවේෂී කියන පුද්ගලයා. එතකොට අදටත් අපට ඕන තරම් ඒ බඳු අය හඳුනා ගන්න දැක ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ නායකයා වගේ ඉන්න අය ඉන්නවා. ඒ නායකයා කියන විදිහට තමයි මේ පිරිස හැසිරෙන්නේ. ඉතින් මේ ගවේෂී කියන පුද්ගලයා සහ තමන්ගේ 500ක් පිරිවර පංචශීල ප්‍රතිපදාවත් ආරක්ෂා කරන්නේ නැහැ. පංචශීල ප්‍රතිපදාවක් ආරක්ෂා කරන්නෙත් නැහැ. අර්ථ සම්පන්න ක්‍රියාවක යෙදෙන්නෙත් නැහැ. වෙන වෙන නොගැලපෙන වැඩ තමයි කරන්නේ. ඉතින් ඔක්කොම එක වගේ. හැමෝම එක වගේ, කිසිම වෙනසක් නැහැ. හැමෝගෙම හැසිරීම් කරන්න යන වැඩ මේ ඔක්කොම එක වගේ. ඉතින් මේ ගවේෂී කියන මිනිස්සයා කල්පනා කරනවා මේ මගේ මේ යාළුවෝ 500ත් එක්ක බලනකොට මගේ කිසිම වෙනසක් නැහැ. මමයි මේ යාළුවෝ 500යි අපි ඔක්කොම එකයි. එක විදියටමයි ඉන්නේ. එකම විදියේ වැඩ තමයි කරන්නේ. ඒගොල්ලෝ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්නේ නැහැ. මමත් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන්නේ නැහැ. අපි ඔක්කොම දුස්සීලව ජීවත් වෙනවා. අපි ඔක්කොම සමානයි. ඒ නිසා මගේ මේ කණ්ඩායමේ 500 දෙනාට වඩා මම විශේෂ වෙන්න ඕන. ගවේෂී කියන පුද්ගලයා කල්පනා කරනවා මගේ මේ කණ්ඩායමේ 500 දෙනාට වඩා මම විශේෂ කෙනෙක් වෙන්න ඕන. ගවේෂී කල්පනා කරනවා කොහොමද විශේෂ වෙන්නේ? අන්න ඒ වෙලාවේ කල්පනා කරනවා දැන් මේ ඔක්කොම පංචශීලයවත් ආරක්ෂා කරන්නේ නැති පිරිසක්. ඔක්කොම සමානයි. මම අද පටන් පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. මම පංචශීල ප්‍රතිපදාව රැකගෙන යන සිල්වන්ත ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මට පුළුවන් මගේ මේ 500 කණ්ඩායමේ විශේෂ කෙනෙක් වෙන්න. ඒ අය පන්සිල් ආරක්ෂා කරන්නේ හැබැයි ගවේෂී ආරක්ෂා කරනවා. වෙනසක් වෙනවා. ඉතින් මේ ගවේෂී කියන පුද්ගලයා තමන්ගේ පිරිසට ප්‍රකාශ කරනවා දැන් ඔබ අප සමාන නැහැ. මාව අද පටන් අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ සීලේසු පරිපූර්ණකාරින් ධාරේත. අද පටන් මම සිල්වතෙක් හැටියට කල්පනා කරා. මම පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන තැන හිටගත්තා. මම මෙතෙන් පටන් ඕගොල්ලෝ වාගේ නෙවෙයි මම සිල් රකින්න කෙනෙක්. මම පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා. සත්ව ඝාතන අකුසල කර්මෙන් වැළකෙනවා. ඒ වගේම හොරකමෙන් වැළකෙනවා. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකෙනවා. බොරු කියන එකෙන් වැළකෙනවා. මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකෙනවා. මම සීලය ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. ඉතින් දැන් ගවේෂී දැන් උපාසකෙක් පන්සිල් ආරක්ෂා කරනවානේ පංචශීලයේ රකින්න කෙනෙක්. මේ ගවේෂී කියන මේ පුද්ගලයාගේ 500ක් මිත්‍රයන් කල්පනා කරනවා අපේ දුකේදී සැපේදී අපිත් එක්ක හිටපු අපේ ප්‍රධාන කෙනෙක් තමයි මේ ගවේෂී. අපේ ඕනම දෙයකට ආපු ගියපු කෙනා. අපිට මොනවා හරි උපදේශක් ගන්න ඕන වුණාම උපදේශ ගන්නෙත් අපි මෙයාගෙන්. ඒ නිසා අපි දුස්සීලව ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. අපේ ප්‍රධාන මිත්‍රයා පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා නම් අපි ඔක්කොමත් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරමු. ඉතින් 500ක් මේ කණ්ඩායමම කල්පනා කළා අපිත් අපේ ගවේෂී තුමා වගේ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන පුද්ගලයන් බවට පත්වෙමු. එහෙම කල්පනා කරලා මේ 500 දෙනාමත්
පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන තැනටපත් වුණා. දැන් ගවේෂී පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා. එතුමාගේ මිතුරන් 500 දෙනත් පංචශීල ප්‍රතිපදාව රකිනවා. දැන් ගවේෂිතුමා කල්පනා කරනවා මමත් පංචශීලය ආරක්ෂා කරනවා. දැන් මගේ යාළුවෝ 500ත් පංචශීලය ආරක්ෂා කරනවා. දැන් අපි දෙගොල්ලන්ගෙන් මගෙත් මේ අයගෙත් දැන් වෙනසක් නැහැ. ආයෙත් සම වුණා. කොහොමද සම වුනේ? දෙගොල්ලොම. ඒ කියන්නේ ගවේෂීතුමත් පන්සිල් රකින්නවා, යාළුවෝ 500ත් පන්සිල් රකින්නවා. දැන් සමානයි. ඔක්කොම සිල්වන්තයි. ගවේෂීතුමා කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. මේ අයට වඩා මම විශේෂ වෙන්න ඕන. මේ අය දැන් පන්සිල් රකින්නවා, මම දැන් ඊටත් එහා යන්න ඕන. එතුමා කල්පනා කළා මම දැන් බ්‍රහ්මචාරී වෙනවා. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන තැනට මමපත් වෙනවා. කාම සේවනයේ සම්පූර්ණයෙන්ම නවත්තනවා. එයින් මිදිලා මම වාසය කරනවා. අන්න එහෙම හිතලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒ වගේම කාමයන්ගෙන් වෙන්ව ආසාවල් පාලනය කරගනිමින් වාසය කරන තැනටපත් වුණා. දැන් ආයෙත් වෙනසක් ඇති වුණා. දැන් යාළුවෝ 500 දෙනා පන්සිල් ආරක්ෂා කළාට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නැහැ. දැන් ගවේෂිතුමා බ්‍රහ්මචාරී. ගවේෂිතුමා කියනවා දැන් අපේ සමාන බවක් නැහැ. අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ බ්‍රහ්මචාරින් ධාරේත අනාචාරින් විරතං මේ තුනාගාම ධම්මා. ග්‍රාම්‍ය හැසිරීමක් වෙච්ච මෛතුන සේවනයේ මම වැළපුණා. මම දැන් කාමයන්ගෙන් වෙන්ව කටයුතු කරන කෙනෙක් හැටියට කල්පනා කරන්න. මම බ්‍රහ්මචර්යාවේ හැසිරෙන කෙනෙක්. දැන් එතකොට ආයෙ වෙනසක්. දැන් මේ ගවේෂීතුමාගේ කණ්ඩායමේ 500 දෙනා කල්පනා කරන්න පටන් ගත්තා. අනේ අපේ ගවේෂීතුමා බ්‍රහ්මචාරී වුණා නම් අපිත් හැමෝම මේ කාමයන්ගෙන් වෙන්ව ඒ වගේම බ්‍රහ්මචර්යාවට යොමුව වාසය කරනවා නම් හොඳයි. මේ ගවේෂීතුමා තමයි අපට එදා ඉඳලම විවිධ දේවල් වලට නායකත්වය දුන්නේ. විවිධ උපදෙස් ලබා දුන්නේ. අපේ නායකයා වගේ අපි පත් කරගෙන හිටියේ. දුකේදී සැපේදී අපිත් එක්ක හිටියේ එතුමා. ඉතින් එතුමා බ්‍රහ්මචාරී වෙනවා නම් එතුමන්ව අනුගමනය කරන අපිත් බ්‍රහ්මචාරී වෙමු කියලා මේ යාළුවෝ 500 දෙනත් බ්‍රහ්මචාරී පිරිසක් බවට පත් වුණා. දැන් ඔක්කොම බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා. කාමයන්ගෙන් වෙන් වෙලා, මෛතුන ධර්මයන්ගෙන් වෙන් වෙලා, මෛතුන සේවනයෙන් වෙන් වෙලා, කාමයෙන් මිදිලා, කාමයට බර නොවුණු බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන තැනටපත් වුණා. දැන් ආයෙත් ගවේෂීතුමයි මේ අනුගාමිකයෝ 500 දෙනයි සමාන වුණා. එහෙම සමාන වෙච්ච තැන ගවේෂීතුමා කල්පනා කරනවා දැන් ආයෙත් මගේ විශේෂත්වයක් නැහැ. ඔක්කොම දුස්සීලව හිටියා. මේ 500 අතරේ මම වෙනස් වෙන්න ඕන කියලා කල්පනා කළා පංචශීලය රකින්න තැනට ආවා. වෙනසක් තිබ්බා. මම පන්සිල් රකින්න බව දැනගෙන මේ 500 දෙනත් පන්සිල් රකින්න තැනටපත් වුණා. සමාන වුණා අපි ඔක්කොම. ආයෙත් මේ සමානකම නිසා මම වෙනස් වෙන්න ඕන නිසා මම බ්‍රහ්මචාරී වුණා. දැන් මේ මගේ අනුගාමිකයෝ මේ මා පිටුපස එන මේ 500 දෙනත් දැන් බ්‍රහ්මචාරී වෙලා. දැන් ආයෙ සමානයි අපි.
ඒ නිසා මෙහෙම සමාන වෙන්න බෑ මම විශේෂ වෙන්න ඕන කියලා එතෙන් පටන් කල්පනා කළා එක වේලක් කෑම කාලා ජීවත් වෙන්න. ගවේෂීතුමා කල්පනා කරනවා මම එක වේලයි කෑම කන්නේ. අවේලාවේ කෑම කන්නේ නැහැ. ඒ නිසා මාව අජ්ජතක්ගේ මං ආයස්මන්තෝ ඒකබත්තිකන් ධාරේත මම එක වේලක් වළඳන කෙනෙක් කන කෙනෙක් කියලා දරන්න. ඒ කියන්නේ විකාල භෝජනයෙන් අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකුණු ශික්ෂාපදය මම ආරක්ෂා කරන කෙනෙක් හැටියට සලකන්න. දැන් ආයෙ වෙනසක් ආවා. දැන් 500 දෙනා පන්සිල් ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා. ගවේෂීතුමා පංචශීලය බ්‍රහ්මචාරී ජීවිතය ඒ වගේම තවත් පියවරක් ඉදිරියට තෙබුවා. ඒ තමයි අවේලාවේ ආහාර නොගෙන එක වේලක් වළඳලා ජීවත් වෙන කෙනෙක් වුණා. ඊට පස්සේ මේ යාළුවෝ 500 දෙනා කල්පනා කරනවා දැන් අපේ ගවේෂීතුමා එක වේලයි වළඳන්නේ එක වේලයි කෑම කන්නේ. අපි වෙනුවෙන් හිටපු කෙනෙක් අපේ දුකේදී අපේ සැපේදී අපිත් එක්ක හිටියා. අපි හැම වෙලාවෙම ගවේෂීතුමා ප්‍රධානත්වයේ තියාගෙන තමයි කටයුතු කළේ. ආදර්ශයට ගත්තේ එතුමාව. ඒ නිසා අපි හැමෝමත් එක වේලක් කාලා අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකීලා කටයුතු කළ යුතුයි කියලා 500 දෙනාම අවේලාවේ ආහාර ගන්න එකත් නවත්තලා ගවේෂීතුමා වගේම එක වේලක් කෑම කාලා ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් මොකද උනේ? ආයෙත් ගවේෂීතුමාගේ පිරිසේ 500 දෙනයි ඔක්කොම සමාන වුණා. මේ සමාන වුණාට පස්සෙත් ගවේෂීතුමා කල්පනා කරනවා දැන් මගේ පිරිසත් එක වේලයි කන්නේ මාත් එක වේලයි කන්නේ. මං වගේම මේ අයත් බ්‍රහ්මචාරී. මං වගේම මේ අයත් පන්සිල් රකිනවා. දැන් මේ අයගේ මගේ ආයෙත් වෙනසක් නැහැ. ඒ නිසා මම වෙනස් වෙන්න ඕන. මේ පිරිසට වඩා මම වෙනස් වෙන්න ඕන. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සමීපේ පැවිදි දිවියටපත් වෙනවා. උපසම්පදා භූමියටපත් වෙනවා කියලා ගවේෂීතුමා මොකද කළේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පැවිදි දිවියටපත් වුණා. දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අර මහා සාල වනයේ ඉඳගෙන ආනන්ද තෙරුන් වහන්සේට අතීත පුවත තමයි මේ ප්‍රකාශ කරන්නේ. මද සිනහව පහල කරන්න හේතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධියක්. ඉතින් ගවේෂීතුමා කල්පනා කළා දැන් ඔක්කොම දුස්සීලව හිටියා. මේගොල්ලොත් එක්ක වෙනස් වෙන්න ඕන කියලා මම පන්සිල් රකින්න තැනටපත් වුණා. මේ අයත් පන්සිල් රකින්න කෙනෙක් පිරිසක් බවට පත් වුණා. සමාන වුණා. මේ අයත් එක්ක මම වෙනස් වෙන්න ඕන නිසා බ්‍රහ්මචාරී වුණා. මේ පිරිසත් බ්‍රහ්මචාරී වුණා. සමාන වුණා. ඒ නිසා ආයත් මේ අයට වඩා වෙනස් වෙන්න ඕන නිසා මම එක වේලක් කාලා විකාල භෝජනයෙන් වැළකීලා වාසය කළා. මේ අයත් ඒ වගේම කළා. දැන් ආයෙත් සමානයි. දැන් මේ අයට වඩා වෙනස් වෙන්න මට කරන්න තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා සම්බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබන එක. මොකද උනේ? ගවේෂීතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අභියස පැවිදි දිවියටපත් වෙලා උපසම්පදාවටපත් වුණා. පැවිදි දිවියටපත් වෙලා උපසම්පදා භූමියටපත් වෙලා හුදකලාව විවේකීව විවේක කියලා කියනකොට මේ අපි තේරුම් ගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපේ සමාජයේ ජීවත් වෙන අය විවේකය කියලා කල්පනා කරන්නේ එක්කෝ කොහෙට හරි පැත්තකට ගිහිල්ලා නිදිය ගන්න එක. එහෙම විවේකයක් නේ. එතකොට විවේකය ගැන කතා කරනකොට විවේක තුනක් තියෙනවා.
කාය විවේක, චිත්ත විවේක සහ උපදි විවේක. කාය විවේක කියලා කියන්නේ වෙහෙස කර ශරීරයකට ලබා දෙන විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ එහෙට මෙහෙට නිතර දුවන සිතත් සංසුන් මනසක් බවට පරිවර්තනය කරගෙන හිතට ලබා දෙන විවේකය. උපදි විවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් මිදී නිකලස් භාවයට පත්වීම. එතකොට නිවන තමයි හොඳම විවේකය. ඒ තමයි උපදි විවේකය. කෙලෙස් වලින් තොරව ඇතිවන මනසේ සුවපත් බව. එතකොට විවේකය කියලා කියනකොට ඒ විවේකය තුල තමන්ව හසුරුවන්නේ නිවනටයි. එතකොට නිවන පිණිස හේතු වන කටයුත්තක යෙදීම විවේකයේ හැටියට අඳුන්වන්න පුළුවන්. නිර්වාණය සලසා ගැනීම සඳහා ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා යම්කිසි කටයුත්තක් කරනවා නම් අන්න ඒක විවේකයක්. එතකොට ගවේෂී ස්වාමින් වහන්සේ දැන් පැවිදි දිවියටපත් වෙලා විවේකීව විදර්ශනාව ප්‍රගුණ කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. දැන් යාළුවෝ 500 බැලුවා. අපේ ගවේෂීතුමාට මොකද උනේ? ගවේෂීතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි දිවියටපත් වෙලා උපසම්පදාවටපත් වෙලා කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙලා දැන් රහත් ඵලයටපත් වෙච්ච ගවේෂී මහරහතන් වහන්සේ කල්පනා කරනවා මා ලැබපු මේ සැනසීම මේ සංසාර ගමනේ නැවැත්ම මේ කෙලෙස් ප්‍රහීන කිරීමේ තත්වයට මගේ පිරිසටත්පත් වෙන්න පුළුවන් නම් මොන තරම් වටිනවද? මොන තරම් වටිනවද? දැන් එතෙක්කල් තිබුණේ අදහස තමයි මේ අයත් පන්සිල් රකින්න තැනට මම විශේෂ වෙන්න ඕන. ඒ නිසා බ්‍රහ්මචාරී වුණා. අර පිරිසත් බ්‍රහ්මචාරී වෙනකොට කල්පනා කළා මම ඊට වඩා වෙනස් වෙන්න ඕන. අවේලාවේ වළඳන එක නැවැත්තුවා. ඒකත් අර පිරිස කරනකොට කල්පනා කළා මම පැවිදි වෙන්න ඕන. දැන් පැවිදි දිවියටපත් වෙලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වෙච්ච ගවේෂී මහරහතන් වහන්සේ කල්පනා කරනවා මම ලැබපු සැනසීම මගේ පිරිසට ලබා ගන්න පුළුවන් නම් මොනතරම් වටිනවද? සම්බුද්ධ ශාසනයේ පැවිදි වීම වටින බව පැහැදිලි කළාම 500 දෙනාම සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා උපසම්පදාවටපත් වෙලා විදර්ශනාව උනන්දුවෙන් උත්සාහයෙන් සිද්ධ කරලා අපේ ජීවිත ගමනට නායකත්වය දුන්නු ගවේෂී මහරහතන් වහන්සේ අත්පත් කරගත්ත තත්වයට අපත්පත් වෙන්න ඕන කියලා. මොකද කළේ? ඒ 500 දෙනාමත් විදර්ශනාව ප්‍රගුණ කරලා ධර්මාවබෝධය ලබා ගත්තා. දැන් බලන්න මෙන්න මේ මහා පිරිසකට ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා හේතු වෙච්ච තැනක් හැටියට ඒ සිද්ධිය මූලික කරගෙන තමයි මේ ලෝකෙට වැදගත් වන නිසා බුදුරජාණන් වහන්සේ මේ කතාව පැහැදිලි කරලා දුන්නා. එක පැත්තකින් බලන්න පින්වතුනි අපටත් මේ කාරණාව පිළිබඳව කල්පනා කරන්න පුළුවන් දේවල් තියෙනවා. දුස්සීලව ඉඳලා තමන්ගේ පිරිසට වඩා වෙනස් වෙන්න ඕන විශේෂ වෙන්න ඕන කියලා යහපත් පැත්තට පියවර තබලා අවංකව සිත දියුණු කර ගැනීමේ මනස දියුණු කර ගැනීමේ කාර්යයේහි තරඟට යෙදිලා වගේ යාළුවෝ ටික එනකොට දුරට යනවා. අන්න එහෙම ගිහිල්ලා මේ හැමෝටම ධර්මාවබෝධය ලබා ගන්න පුළුවන් තත්ත්වයටමපත් වෙච්ච ස්වභාවයක් ඒ තුල ගැඹුණා. මේ කාරණා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. ඉතිකෝ ආනන්ද තානි පංච බික්ඛු සතානි. මහණෙනි ආනන්ද මේ 500 භික්ෂූන් වහන්සේලා
ගවේසී ප්‍රමුඛානි උත්තරුත්තරින් පනීත පනීතං වායමමානා අනුත්තරං විමුක්ති සුඛං සච්ඡාකංසු. උත්තරීතරෝ ප්‍රනීතෝ නිවන ගවේසී ප්‍රමුඛ මේ 500ක් භික්ෂුන් වහන්සේලා ලැබුවා. අන්න ඒ ගමන් මාර්ගය අනුගමනය කරන්න තස්මාතිහ ආනන්ද ඒවං සික්කිතබ්බං උත්තරුත්තරින් පනීත පනීතං වායමමානා අනුත්තරං විමුක්ති සුඛං සච්චි කරිස්සාමාති ඒවං හිවෝ ආනන්ද සික්කිතබ්බන්ති. අන්න යහපත් ගුණයන් ප්‍රගුණ කර කර යන කෙනෙක් පිටුපසට වැටිලා තමන්ගේ ගුණදහම් පෝෂණය කරගන්න මහන්සි ගන්න. අද සමාජයේ දිහා බලනකොට අපට පැහැදිලි වෙන දෙයක් තමයි නරක නපුර වර්ධනය කර යනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පන පිටින් සතෙක් හැම ගහලා මහා වීරයෙක් වගේ වීඩියෝව පෙන්නනකොට එයාට වඩා ලොකු සතෙක් මම පන පිටින් හැම ගහලා පෙන්නන්නම් කියලා ඊටත් වඩා ඒ පහත් ක්‍රියාවටත් වඩා පහත් ක්‍රියාවක් කරලා වීරයෝ වෙන්න උත්සාහ කරන සමාජයක් මේක. ඒ තරම් පහත් මානසික මට්ටමක් ඇති වෙච්ච අය ඉන්නවා. අර කෙනා මේ මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ මං ඊට එහා එකක් අරන් පෙන්නන්න. ඒ කෙනා මෙහෙමයි කරේ මම ඊට වඩා කරන්න. ඒව මහා ලොකු වීර ක්‍රියා හැටියට කල්පනා කරමින් වෙනසීමටම යන සමාජයකට වටිනා පණිවිඩයක් දෙනවා. ධර්මානුකූල මාර්ගයේ ගමන් කරන්න. ඒ ධර්මානුකූල පදනම ආරක්ෂා කරගෙන ශක්තිමත්ව ඉදිරියට පියවර තබන්න. ඔබ සමග එක්ව පිළිවෙත් පුරන ඇත්තන් මනස දියුණු කර යනකොට ඔබත් ඒ පිටුපස මනස දියුණු කරගෙන යන්න. දන් දෙන උදවිය දෙස බලමින් තමනුත් දන් දෙන්න. සීලය ආරක්ෂා කරන උදවිය දෙස බලමින් තමන්ගේ සීලයත් තව තවත් ශක්තිමත් කරගන්න. භාවනාව කරන උදවිය භාවනාව වඩන උදවිය දෙස බලමින් තමන්ගේ භාවනාවත් ප්‍රගුණ කරන්න. අන්න ඒ තුලින් අපට සැනසීම ලබා ගන්න පුළුවන්. ඒ සැනසීම ලබා ගැනීම සඳහා මේ උතුම් දම් දෙසම ඔබට හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රේමා කුලරත්න මහත්මිය ඇතුළු දූ දරුවෝ එකතු වෙලා ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා මීට වසර 2කට පමණ පෙර රුවන්වැල්ල ගෝනගල හාපිටිගම පදිංචිව ඉඳලා පරලෝ සැපත් ජී.කේ.ඒ. කුලරත්න ආදරණීය ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාති හිතයිසීන්ට දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවනට ජාතික වීරයන්ට යුද බිමේදී මියගිය වීරෝධාර රණවිරුවන්ට සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම් තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන්ව සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා. පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රේමා කුලරත්න මෑණියන් ඇතුළු දූ පුතුන් සියලු දෙනාටමත් ඒ වගේම මුණුපුරන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති හිතයිසීන්ට ඒ වගේම ගුරුවරුන්ට පින්කම හා සම්බන්ධව සිටින රටවැසි ලෝවැසි හැමෝටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය දෙවියන්ගේ රැකවරණින් සැලසේවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ධූරය ඔබවන අතිපූජනීය
මාලිගාවේ අසජිනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් දිදුල කාර්ය මණ්ඩලයටත් එවැගේම ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැමෝටමත් පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ඔබව අපව නිරතුරුවම රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටමත් සිත ශාන්තිය යහපත උදාපත් වේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. ඉත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාට කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද දින මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට අප ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තා වූ උතුම් කුසල ධර්මයන්ගේ අනුභවයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබී තවත් চিරාත් කාලයක් මෙවන් උතුම් ශාසනික මෙහෙවරක නිරත වන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිරන්තරයෙන් උදා වේවා කියා අප කවුරුත් සාදුනාදයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දින මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරූ ඔබ සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝවාසී සියලු දෙනාගේත් යහපත් අරමුණු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙතකින් නිමවට පත් වෙනවා. ඔබ සියලුම දෙනාට තලදා සමිඳු පිහිටයි.